මට පුතේ පොඩ්ඩක් කියන්න මේ ගිය සතිය අපි සූත්‍රජීවීන්ගේ බලපෑම් වල මේ ඥාන තාක්ෂණයේ භාවිතය කියන තැන ලිව්වද? රන්සහල් ගැන එහෙම කතා කරා නේද අපි? ඔව් සර්. ජෛව පරිබෝධක නාශක ලෙස භාවිත කිරීම. ජෛව පරිබෝධනාශක ඒකනේ. ඔව්. රයිට්. සර් තියෙන ජෛව පරිබෝධක ලෙස භාවිත කිරීම. ඒක ලිව්වද? නෑ සර්. ලියන්න තියෙනවා. රයිට්. නෑ සර්. හරි හරි. සර් ජෛව පරිබෝධක ලෙස භාවිත කිරීම මේක ලියන්න තියෙන දැන්. හරි හරි හොඳයි හරි. විනාඩියක් ඉමු බලන්න තව. අච්චු පොත් හම්බුණාද ළමයින්ට? නෑ සර්. ඔව් සර්. නෑ සර්. ඔව් සර්. නෑ සර්. නෑ සර්. නෑ සර්. ඔව් සර්. නෑ සර්. ඔව් සර්. හරි මට එනවා. හරි එමනම් පටන් ගමු. එතකොට මේ ජෛව පලිබෝධනාශක කියන එක තමයි අද අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. දැන් මේ ජෛව පලිබෝධනාශක කියන්නේ මේව දෙයක්. දැන් අපි කතා කරන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ ප්‍රයෝජන ගැන. වර්තමානයේදී ළමයි මේ ශුද්‍ර ජීවීන් ප්‍රයෝජනයට ගන්නවා පලිබෝධනාශක විදියට. පලිබෝධකයෝ කියන්නේ මෙහෙමයි. පලිබෝධකයෝ කියන්නේ අපි වගා කරන භෝගවලට හානි කරන ජීවීන්ට. පලිබෝධකයෝ වර්ග දෙකක් ඉන්නවා. කෘමි පලිබෝධකයෝයි කෘමීන් නොවන පලිබෝධකයෝයි. දැන් උදාහරණයක් විදිහට ගොයම් ගහට හානි කරනවා ගොයම් මැස්සා. ඒතර ගොයම් මැස්සා කියන්නේ කෘමි පලිබෝධකේ. පොල් ගහට හානි කරනවා පොල් කුරුමිනියා. ඒතර පොල් කුරුමිනියා කියන්නේ කෘමි පලිබෝධකේ. එතකොට මෙන්න මේ සමහර පලිබෝධකයෝ විනාශ කරන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ශුද්‍ර ජීවීන් යොදා ගන්න පුළුවන් පලිබෝධකයෝ විනාශ කරන්න. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පෙළ පොතේ දීලා තියෙනවා මෙහෙම කතාවක්. සැල්වීනියා කියන ජලජ වල් පැලෑටියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔය වැව් වල
ඊට පස්සේ ඇලවල් වල මේ වතුරේ පාවෙන වල් පැලෑටියක් තියෙනවා සැල්වීනියා කියලා. අපි ওই හැම එකටම පාසි කියලානේ කියන්නේ. මේක චූටි පැලයක් ගහක් වාගේ එකක්. මේ සැල්වීනියා කියන එක මම හිතන්නේ දන්නවා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ සැල්වීනියා කියන වල් පැලෑටිය ජලාශවල වේගයෙන් වර්ධනය වෙනවා. දැන් අපේ ලංකාවේ සමහර වැව් අතෑරලා දාලා දිනවා මේ සැල්වීනියා වර්ධනය වෙන නිසා. බොහොම වේගයෙන් වර්ධනය වෙන ජලජ වල් පැලෑටියක්. මේ ජලජ වල් පැලෑටිය විනාශ කරන්න දිලීරයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිලීරිය වැඩෙන්නේ අර වල් පැලෑටිය මත. ඒතකොට වල් පැලෑටිය විනාශ වෙනවා. හරි. මේ මැස්සෙන් භාවිත ගන්න ඊළඟට අපි මේ ජෛව පලිබෝධනාශක කියන එකට මේම ලියා ගන්න. වගාවට හානි කරන ඇතැම් කෘමි පලිබෝධකයින් හා වල් පැලෑටි ඇතැම් කෘමි පලිබෝධකයින් හා වල් පැලෑටි මර්ධනය කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනු ලැබේ. උදාහරණ කියලා ලියන්න. උදාහරණ සැල්වීනියා නැමැති ජලජ වල් පැලෑටිය මර්ධනය කිරීම සඳහා දිලීරයක් යොදා ගනී. හරි. ඊට පස්සේ අපිට තියෙනවා කොම්පෝස්ට් සෑදීම ගැන. මොනවද කොම්පෝස්ට් කියලා කියන්නේ? පොහොරක්. පොළ දිරාපත් වීමෙන් සෑදෙන පොහොර. ඔව්. කොම්පෝස්ට් හදන්න පුතේ මේ ශාක විතරක් නෙවෙයි සත්ව කොටස් පාවිච්චි කරනවා. දෙකම පාවිච්චි කරනවානේ. දි รา පත් වෙන ශාක හා සත්ව කොටස්. දැන් කොම්පෝස්ට් කියන්නේ කාබනික පොහොරක් කියලා අපි කියන්නේ. කාබනික පොහොරක්. මේව හදන්න අමුද්‍රව්‍ය විදියට යොදා ගන්නවා ක්ෂුද්‍ර ජීවීන්. මොනවද? දි รา පත් වන ශාක කොටස්.
උදාහරණ විදියට ගත්තොත් අපි පිඳුරු ගන්නවා. පිඳුරු තව ගන්නවා මොනවද අපි ඔය වැටමාර කියලා කියන්නේ? ග්ලිරිසිඩ්. බෝඩ පේන්නේ. වැටමාර කොළ. ඔව්. වැටමාර කොළ වලට තමයි ග්ලිරිසීඩියා කියලා කියන්නේ. මෙන්න මේ වගේ කොළ ಜಾති ගන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි දැන් අපේ ගෙදර මිදුල අතු ගාලා එකතු වෙන කොළ රොඩ් ටිකක් ගන්න පුළුවන්. මේ වගේ ශාක කොටස් ගන්නවා. ඊට පස්සේ සත්ත්ව කොටස් ගන්නවා. සත්ත්ව අපද්‍රව්‍ය ගන්නවා. ගොම. ඔව් ගොම ගන්නවා ගොම. නේද? ඊට පස්සේ ආවනවද ගන්නවා. ඌරු මල ද්‍රව්‍ය මේවත් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ සත්ව මල ද්‍රව්‍ය ඒ වගේම දි รา පත් වෙන ශාක කොටස් වලින් හදාගන්න පොහොරක් තමයි කොම්පෝස්ට් කියන්නේ. කොම්පෝස්ට් හදන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි වල ක්‍රමය. වල ක්‍රමය කියන්නේ මේමයි. අපි ගෙදර වත්තේ වලක් කපා ගන්නවා. මේ විදිහට වලක් කපා ගන්නවා. මේ වලක් කපාගෙන අපි මේ අපද්‍රව්‍ය දැන් අපි ඉස්සෙල්ලාම දානවා පිඳුරු තට්ටුවක් ශාක අපද්‍රව්‍ය දානවා. ඊට පස්සේ ගොම තට්ටුවක් දානවා සත්ව අපද්‍රව්‍ය. ආය ශාක අපද්‍රව්‍ය තට්ටුවක් දානවා. මේ විදිහට මාරුවෙන් මාරුවට තට්ටුවෙන් තට්ටුව මේවා මේ වලේ තැන්පත් කරනවා. දැන් මේ දිනේ පළවෙනි තට්ටුව අපි ගත්තොත් පිඳුරු කියලා. දෙවෙනි තට්ටුව ගොම. මේ විදිහට තට්ටුවෙන් තට්ටුව මේ වලේ ගොඩ ගන්නවා. ගොඩ ගහලා මේක උඩින් කළු පාට ඉක්‍රෙද්දකින් වහලා මේක තියනවා. සාමාන්‍යයෙන් මාස 3ක් විතර යද්දී මේක හොඳ කාබනික පොහොරක් බවට පත් වෙනවා. දැන් කෙලින්ම අපේ ගෙදර එකතු වෙන කුණු මේ වාගේ වලකට එකතු කරන්නත් පුළුවන්. ඕලන්ට කැඩි ගෑදි සද්ද ඇහෙන ළමයි? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. හරි. ඔව් සර්. මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි අවුලක් ගියා ඒකින්ද වෙන්න ඇති. දැන් හරියටි මං හිතන්නේ දැන්. ඔව්. right. එතකොට මේ ඊට පස්සේ ගොඩ ක්‍රමය කියලා එකක් තියෙනවා. ගොඩ ක්‍රමය කරන්නේ මේ විදිහටම පොළොව මතු පිට මේ විදිහට තට්ටුවෙන් තට්ටුව ගොඩ ගන්නවා මේ අමුද්‍රව්‍ය ටික. පිඳුරු ගොඩ ගන්නවා ඊට උඩින් ගොම තට්ටුවක් දානවා ඊට උඩින් ආයෙ පිඳුරු තට්ටුවක් දානවා ආයෙ ගොම තට්ටුවක් දානවා. ඊට පස්සේ මේක වහනවා පොලිතීන්. වහලා තියෙනවා. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් සතියකට ඉදිරි සැරයක් වාගේ මේක කලවම් කරන්න ඕන මිශ්‍ර කරන්න ඕන මේම කොට ගහලා. ඒ වගේම තෙතමනේ රඳවා පවත්ව ගන්න ඕන. ඒ කියන්නේ අපි වතුර ටිකක් මේ කියලා තෙතමනේ තියා ගන්න ඕන. ඉතින් මේ ක්‍රමයට තමයි අපි කොම්පෝස්ට් හදන්නේ. එතකොට මේ කොම්පෝස්ට් කියන්නේ බොහොම සාරවත් පොහොරක්. හරි? එතකොට මේ කොම්පෝස්ට් රසායනික පොහොර වලට වඩා පසට හිතකරයි. පාංශු ජීවීන්ට හිතකරයි. දැන් අපි දන්නවා රසායනික පොහොර යොදද්දී ළමයි පසේ ඉන්න ශුද්‍ර ජීවීන් මහා ජීවීන් මැරෙනවානේ. ගැඩවිල්ලු ඊට පස්සේ ඔය දිලීර බැක්ටීරියා ඒ වගේ හිතකර කට්ටිය ඉන්නවනේ. දැන් අපි දන්නවා අපි අර කතා කරේ රයිසෝබියම් කියලා බැක්ටීරියාව. ඒගොල්ලෝ එහෙම ශාකවලට හිත කරයි. එතකොට ඒ වාගේ හිත කර ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා රසායනික පොහොර වලින්. හැබැයි කොම්පෝස්ට් වලින් එහෙම පාංශු ජීවීන් විනාශ වෙන්නේ නැහැ. හිත කර ජීවීන් ආරක්ෂා වෙනවා මේකෙන්. හරි? ඉතින් ඒක නිසා කොම්පෝස්ට් පොහොර හදන්න අපි යොදා ගන්නවා ශුද්‍ර ජීවීන් කාණ්ඩ දෙකක්. කාට හරි කියන්න පුළුවන්ද කොම්පෝස්ට් පොහොර හදන්න යොදා ගන්න ශුද්‍ර ජීවීන් කාණ්ඩ දෙක? දැන් ශුද්‍ර ජීවීන් කාණ්ඩ පහක් ඉන්නවනේ ඔක්කොම මේ පහෙන් දෙකක් තමයි වැදගත් වෙන්නේ මේක. මේකට වැදගත් වෙන්නේ දිලීර සහ බැක්ටීරියා කියන ශුද්‍ර ජීවීන් වර්ග දෙක. හරි ලියන්නකෝ එහෙමනම් මේම. කොම්පෝස්ට් සෑදීම කියන එකට මේම ලියා ගන්න. දිලීර සහ බැක්ටීරියා කාණ්ඩයේ
දිලීර හා බැක්ටීරියා කාණ්ඩයේ ශුද්‍රජීවීන් මගින් ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීමෙන් ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීමෙන් කොම්පෝස්ට් පොහොර සාදා ගනී. කොම්පෝස්ට් පොහොර සාදා ගනී. ඒකටම ලියන්න පාංශු ජීවීන්ට හිතකර ඉතා සාරවත් කාබනික පොහොරකි. කොරෝනාද නෙත්සර හරි. අපි ඊට පස්සේ බලමු ප්‍රතිජීවක කියන්නේ මොනවද කියලා. ප්‍රතිජීවක ඔයගොල්ලන්ට මම පෙන්නන්න ළමයි මේ ප්‍රතිජීවක මුලින්ම හොයාගත්තු කෙනා. මෙයාගේ පින්තූරයක් තියෙනවා අච්චු පොතේ. මේ ඉන්නේ ප්‍රතිජීවක හොයාගත්තු විද්‍යාඥයා. විද්‍යාඥ නෙමෙයි මෙයා ඇත්තටම වෛද්‍යවරයෙක් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. මෙයා තමයි ලෝකේ පළවෙනි ප්‍රතිජීවක ඖෂධය පෙනිසිලින් මුලින්ම හොයාගත්තු එක්කෙනා. පෙනිසිලින් කියන පළවෙනි ප්‍රතිජීවක ඖෂධය මුලින්ම හොයාගත්තේ මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන වෛද්‍යවරයා. මේක මේ දැන් විද්‍යාවේ සමහර සොයා ගැනීම් ළමයි මේ අහඹු පරීක්ෂණවල ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් අහඹු සිදුවීම්. කියන්නේ වොමනායුම කරපු දෙයක් නෙවෙයි මේක. අහඹු සිදුවීම් වල ප්‍රතිඵලයක් විදියට තමයි මේ පෙනිසිලින් කියන එකත් හොයාගත්තේ. අපි බලමු පෙනිසිලින් ගැන චූටි මේ වීඩියෝ එකක් තිබ්බා මම ඔයගොල්ලන්ට දාන්නම් මේක. මට කියන්න මේකේ සද්ද ඇහෙනවද කියලා ළමයි. සද්ද ඇහෙනවද? Scottish biologist and pharmacologist after his discovery of the antibiotic penicillin. Fleming actually discovered Alexander penicillin Fleming on කියන accident. වෛද්‍යවරයා ඉස්සෙල්ලා අහගන්නකො පොඩ්ඩක් කතාව.
සද්ද ඇහෙනව නේද? ඔව්. right. හරි. ඉස්සෙල්ලා අහගන්න මේක. මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන වෛද්‍යවරයා ළමයි මේ දෙවනි ලෝක යුද්ධ කාලේ මේ වෙච්ච සිද්ධියක්. මෙයා මේ දැක්කා මේ ලෙඩ්ඩුන්ගේ තුවාලවල මෙයා වෛද්‍යවරයෙක් මේ තුවාලවල බැක්ටීරියා වර්ධනය වුණාම ඒ තුවාල නරක් වෙනවා කියලා එයා දැක්කා. එතකොට එයා පරීක්ෂණයක් කරා මෙන්න මේ තුවාල නරක් වෙන්න හේතු වන බැක්ටීරියා ගැන. ඒ කියන්නේ බැක්ටීරියා එයා වගා කරා ළමයි. මේ බැක්ටීරියා වගා කරන්න පුළුවන්. හරි මම වගා කරන හැටි පස්සේ කියන්නම්. නිකන් කෙටියෙන් මම කියගුවොත් මෙහෙමයි කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවද දැන් අපේ සමහර වෙලාවට අපේ ওই මුත්‍රා අමාරු එහෙම හැදුනහම දොස්තර මහත්තයා කියනවා මුත්‍රා එකක් බලන්න කියලා. නැත්තම් කියනවා මුත්‍රා කල්චර් එකක් කරන්න කියලා. කල්චර් කරනවා කියන්නේ වගා කරනවා කියන එක. එතකොට කරන්නේ දැන් අපේ මුත්‍ර මාර්ගයෙන් ඇඟ ඇතුළට යනවා මේ බැක්ටීරියා. දැන් ඒකට බෙහෙත් කරද්දී කවුද ඇඟ ඇතුළට ගියපු බැක්ටීරියාව කියලා හරියටම හොයාගන්නවා. දැන් මේ බැක්ටීරියාව අපේ ඇඟ ඇතුළට ගියාම අහිතකර කට්ටිය ගියාම අපේ වකුගඩු වලට වාගේ හානි කරනවා ළමයි. මුත්‍ර මාර්ගයෙන් ගියාම ප්‍රධානම අවයවය තමයි වකුගඩු. වකුගඩු වලට හානි වුණොත් ඒක බොහොම බරපතල කාරණයක්. ඒක නිසා වෛද්‍යවරයාට ඕන වෙනවා හරියටම මේ මුත්‍ර මාර්ගයෙන් ගියපු බැක්ටීරියාව හොයාගන්න. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේක වගා කරනවා. හරි වර්තමානයේ මේ පරීක්ෂණාගාරවල මේ විදිහට වගා කරනවා බැක්ටීරියා. දැන් ඉස්සර කාලෙත් එහෙම ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන වෛද්‍යවරයා තුවාල නරක් වෙන්න හේතු වන බැක්ටීරියා ගැන පරීක්ෂණයක් කරා. එතකොට එයා මොකද කරේ රෝගියෙකුගේ තුවාලෙන් දැන් හිතන්නකො පැසවපු තුවාලයක් කියලා ඒ පැසවන්නේ ළමයි මේ බැක්ටීරියා ඇතුළු වෙලා. එතකොට මෙහෙමයි කරන්නේ. විද්‍යාගාරේ තියෙනවා වීදුරු දීසි. ඒවට කියනවා පෙට්‍රි දීසි කියලා. පෙට්‍රි දීසි. එතකොට අන්නේ පෙට්‍රි දීසියක මේ බැක්ටීරියාවට අවශ්‍ය කරන ආහාර, khනිජ ද්‍රව්‍ය, ජලය ඒ ඔක්කොම දාලා හදනවා රෝපණ මාධ්‍යයක් කියලා එකක්. ඒක හරියට ජෙලි එකක් වගේ. අපි ඔය කැමරට ගන්න ජෙලි තියෙන්නේ අන්නේ ජෙලි එකක් වගේ. පාට නෑ. ඒ වාගේ රතු පාට කොළ පාට එකක් නෙවෙයි. නිකන් පොඩි දුඹුරු පාටක් වාගේ කහ පාට දුඹුරු පාටක් එන්නේ මේක හදපුවාම. ඕගොල්ලන්ට ලොකු පන්ති වල විද්‍යාගාරේ මේවා හදනවා. ඉස්කෝලේ ඉගෙන ගනින්න. හරි එතකොට රෝපණ මාධ්‍ය හදලා ඊට පස්සේ කරන්නේ අර ලෙඩාගේ තුවාලෙන් සැරව ටිකක් අරගෙන ඒක මේ පෙට්‍රි දීසිය චුට්ටක් තවරනවා. දැන් ඒකේ බැක්ටීරියාව ඉන්නවනේ. එතකොට වෙන්නේ බැක්ටීරියාව මේ පෙට්‍රි දීසිය පුරාම වැඩෙන එක වෙන්නේ. දැන් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිනුත් මෙන්න මේ වාගේ ඇටවුමක් හදලා යා ගෙදර ගියා. ඊට පස්සේ ළමයි පහුවෙනිදා මෙයා ඇවිල්ලා බලපුවාම මොකද්ද දන්නවද දැක්කේ? බැක්ටීරියා ඔක්කොම ඉබේම මැරිලා. කිසිම හේතුවක් නැතුව බැක්ටීරියා මැරිලා. දැන් එයාට ලොකු ප්‍රශ්නයක්. දැන් එයා මේක මේ බලාපොරොත්තු වන නිරීක්ෂණයක් නෙවෙයි. නේද? එතකොට එයාට වැටුණා හිමුණා. අවුන්නේ පුතේ මොකද්ද? ඇහෙන්නේ නැහැ. කවුද අමාජිත් නෙත්සරද ප්‍රශ්නයක් ඇහුවේ මොකක්ද ඇහුවේ? හරි මයික් එක ඔෆ් කරන් ඉන්න ගැටලුවක් තියෙන ලාවට විතරක් අහන්න ඕන් කරලා. හරි. මේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගෙවල් වල මේ නංගිලා මල්ලිලාගේ ওই සද්ද ඇහෙනවා. රයිට්. අමාජිත් මයික් එක ඔෆ් කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔන් කරලා. හරි එතකොට මේ ඊළඟට වෙන්නේ මෙහෙමයි. දැන් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් ඊට පස්සේ හොයලා බැලුවා ඇයි මේ බැක්ටීරියා මැරුණේ කියලා. ඊට පස්සේ එයා දැක්ක ළමයි ඒ බැක්ටීරියා වගා කරපු දීසියේ දිලීරයක් ඉන්නවා. දිලීරයක්. මේ දිලීරේ නම පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරය. පෙනිසිලියම් නොටාටුම් පොගනාටුම් කියලාත් කියනවා. එතකොට මෙන්න මේ දිලීරය නිපදවනවා රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය නිසා තමයි බැක්ටීරියාව මැරෙන්නේ කියලා එයා හඳුනගත්තා.
වෛද්‍ය විද්‍යාව ඉතාම වැදගත් සොයා ගැනීමක් මේක. ඒතකොට මේ දිලීරය මගින් නිපදවන රසායනික ද්‍රව්‍ය අද අපි හඳුන්වනවා පෙනිසිලින් කියලා. හරි එතකොට මෙන්න මේ වාගේ දිලීර මගින් නිපදවන බැක්ටීරියා වලට විෂ රසායනික ද්‍රව්‍ය අපි හඳුන්වනවා ප්‍රතිජීවනාශක ඖෂධ කියලා. හරි බලන්නකො මේ කතාව ඉතුරු ටික. He had been studying a bacteria called මේ කතාව තමයි කියන්නේ යා Staphylococcus and left බැක්ටීරියා a වගා petri dish කරා. of bacteria on a bench near an open window when he left on a vacation with his ඔය තියෙන family. පෙට්‍රි දීසිය. When he මේකේ came තමයි වගා home, කරන්නේ. he saw that some mold had blown in from the open window එයා and වගා landed on කරපු the එක පෙට්‍රි bacteria දීසිය in the හිටපු petri dish. බැක්ටීරියා මැරිලා හිටියා This mold had killed all the bacteria around it. He realized that the mold was killing bacteria that caused diseases like pneumonia, scarlet fever, meningitis, and diphtheria. This mold was the discovery of penicillin. During World War II, there was a huge need for penicillin. With all the soldiers being wounded in the war, large amounts of penicillin were needed to treat their infections. But no one knew how to produce large quantities of it. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ මේ පෙනිසිලින් ඖෂධය එයා හොයාගත්තු එක මහා පරිමාණයෙන් නිපදවනවා දෙවැනි ලෝක යුද්ධ කාලේ. මේ විදියට තමයි නිපදුවේ. මේ තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලේ මේ පෙනිසිලින් ඖෂධය හදුපෙට. මොකද මේ යුද්ධයේදී ළමයි තුවාල වෙන අයගේ ඒ තුවාල වෙන අයට ප්‍රතිකාර කරන්න මේක වැදගත් ඖෂධයක් වුණා ඒ කාලේ. With all the soldiers being wounded in the war, large amounts of penicillin were needed to treat their infections. But no one knew how to produce large quantities of it. Andrew Moyer discovered a way to grow big batches of the mold used in producing penicillin, making it possible to produce enough penicillin to treat all the soldiers who needed the drug. Moyer's discovery saved many people's lives then and now. The discovery of penicillin won Alexander Fleming the Nobel Prize in 1945. හරි. අපි චුට්ටක් කියමනම් ලියාගමු කතාව. මොනවද ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොකක්ද කියලා බලන්න. මෙහෙම තියෙනවා. පොඩ්ඩක් මේක ඕගොල්ලෝ ඉරක් ගහ ගන්න නැත්නම් හයිලයිට් එකක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. ප්‍රතිජීවක කියනවා මෙන්න මෙහෙමයි හඳුන්වන්නේ. එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපද වී වෙනත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හැඳින්වේ. එහෙමයි ප්‍රතිජීවකයක හැඳින්වීම. එතකොට මේකට ඉරක් ගහගන්න නැත්නම් හයිලයිට් කරගන්න. හරි. මේ තියෙන්නේ අද අපි පාවිච්චි කරනවා මේ පෙනිසිලින් ඇසුරින් නිපදවන විවිධ ප්‍රතිජීවක ඖෂධ ගණනාවක් වර්තමානයේ අපි පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ ඒ අම්මලා ඔයගොල්ලන්ට ගෙනත් දෙන්නේ ඇමොක්සලින් කියලා. මේ දවස්වල ඔන්න පොඩ්ඩක් නහය පුරුල්ලා නම් අම්මලා දෙනවා ඇමොක්සලින් එකක්. නේද? ඒතකොට අන්න ඒවා තමයි ප්‍රතිජීවක ඖෂධ කියන ඒවා. එතකොට ඒව ඇතුලේ මොනවද තියෙන්නේ? ඒව ඇතුලේද? ඔව්. ඒව ඇතුලේ බැක්ටීරියා තියෙන්නේ. නෑ බැක්ටීරියා නිපදවන බැක්ටීරියා නෙවෙයි සෝරි දිලීර නිපදවන රසායනික ද්‍රව්‍යයක් තමයි තියෙන්නේ. දැන් ওই ප්‍රතිජීවක පෙනිසිලින් කියන්නේ අර දිලීරය නිපදවපු රසායනික ද්‍රව්‍යයක්. ඒ දිලීර හදනවා එක එක රසායනික ද්‍රව්‍ය. ඒවා තමයි තියෙන්නේ මේව ඇතුලේ. ඒවා තව වැඩි දියුණු කරලා මේ කරල් වල ඒවා මේ එකතු කරලා තියෙනවා. හරි? ලියන්නකෝ මේම. ප්‍රතිජීවක නිපදවීම සඳහා දිලීර හා ප්‍රතිජීවක නිපදවීම සඳහා දිලීර හා බැක්ටීරියා කාණ්ඩයේ දිලීර හා බැක්ටීරියා කාණ්ඩයේ
ශුද්‍ර ජීවීන් යොදා ගනී. දිලීර හා බැක්ටීරියා කාණ්ඩයේ ශුද්‍ර ජීවීන් යොදා ගනී. මෙන්න මේ ටික බලන්න මම මේ highlight කරන ටික. නම් ටික බලලා ලියා ගන්න. පෙනිසිලින් උදාහරණ වලටද නෑ අලුත් රූලකින් ලියන්න මේම ඡේදයේ විදිහටම ලියන්න. පෙනිසිලින් ඇමොක්සිලින් ටෙට්‍රාසයික්ලින් එරිත්‍රොමයිසින් යන ප්‍රතිජීවක දිලීර මගින් නිපදවන අතර බැක්ටීරියා වලට විෂ සහිතය. ඒ කියන්නේ බැක්ටීරියා විනාශ කරන්න පාවිච්චි කරනවා ඒවා. බැක්ටීරියා වලට විෂ සහිතය. ඊට පස්සේ අලුත් රූලක ලියන්න ආයේ බලන්න මම highlight කරලා තියෙන නම ග්‍රීසියෝ ෆුල්වින් අලුත් රූලයක ලියන්නේ ග්‍රීසියෝ ෆුල්වින් ප්‍රතිජීවකය බැක්ටීරියා මගින් නිපදවන අතර දිලීරවලට විෂ සහිතය.
ඒ කියන්නේ මේ දෙක මෙහෙමයි පාවිච්චි කරන්නේ ළමයි. දිලීර නිපදවන ප්‍රතිජීවක බැක්ටීරියා විනාශ කරන්න යොදා ගන්නවා. ඒවා බැක්ටීරියා වලට විසයි. ඒ වගේම බැක්ටීරියා නිපදවන ප්‍රතිජීවක තියෙනවා. ඒවා අපි දිලීර විනාශ කරන්න පාවිච්චි කරනවා. ඒවා දිලීර වලට විසයි. එහෙමයි තියෙන්නේ. හරි? මතක තියාගන්න වෛරස් කියන කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. හරි. එවනම් අපි ඊළඟ එකට යන්. ඊළඟට ප්‍රතිශක්තිකරණ එන්නත්. ප්‍රතිශක්තිකරණ එන්නත්. මොනවද මේ ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නේ? ප්‍රතිශක්තිකරණ එන්නත් හයිලයිට් කරගන්නකො මෙන්න මේ වාක්‍යය. යම් කිසි රෝගයක් අඩපණ කිරීමට භාවිත කරනදී. ඔව්. දැන් මේ අහන්නකෝ. ඕගොල්ලෝ පුතේ දැන් ඔයගොල්ලන්ගේ බල්ලට මේ පිස්සු බලු බේත් කියලා එකක් විදිනවනේ. මාස 6කට සැරයක් ගෙදර බල්ලෝ ඇති කරනවා නම් බල්ලට පිස්සු බලු බේත් විදින්න ඕනේ. එතකොට ඔව්. තව ගොඩක් එන්නක් තියෙනවා. දැන් බල්ලට පිස්සු හැදිලාද උක විද්දේ? හැදෙන්න කලින් විදින්නේ නේ. ප්‍රතිශක්තිකරණ එන්නත් කියන ඒවා රෝගය ඇති වෙන්න කලින් ලබා දෙන ඒවා. ඒ කියන්නේ කිසියම් රෝගයක් වැළඳීමේ අවදානමක් තියෙනවා නම් අන්නේ අවදානම තියෙන පුද්ගලයින්ට ඒ රෝගයෙන් ආරක්ෂා වෙන්න දෙන එන්නතක් තමයි ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා කියන්නේ. මේ වෙද්දී කොරෝනා වලට ඔව් COVID-19 වෛරස් එකටත් ප්‍රතිශක්තිකරණ එන්නත් පිට රටවල් ළමයි දැන් දෙනවා ඒක. එංගලන්තේ මේ වෙද්දි විදිනවා. ඇමරිකාවේ මේ වෙද්දි විදිනවා. ලංකාවට තව නැහැ. තව ලංකාවට ණය හම්බෙලා නැහැ එන්නත ගේන්න. එන්නත ගේන්නත් අපි ණයක් අරගන්නවා ළමයි පිට රටින්. ඒතර පිට රටින් අපිට ලංකාවට මේ මං හිතන්නේ එංගලන්තෙන්ද කොයිද එංගලන්තේ එන්නත වෙන්න ඕනේ මට මතක හැටියට මේ එන්නත් ලක්ෂ 20ක් නොමිලේ දෙනවා. ඊටු ටික ණයක් විදියට දෙන්න. ඒතර ඒ ණය හම්බුනේ නැත්නම් ඉතින් අපිට එන්නතුත් නැහැ. එහෙමයි වෙන්නේ. ඒතකොට ඉන්දියාවත් මේ වෙද්දී එන්නත් පටන් අරන් ඒගොල්ලන්ගේ එන්නත් ඒගොල්ලෝ හදනවා කියලා කියනවා. ඒගොල්ලෝ දැන් පරීක්ෂණ මට්ටමේ තියෙන ඒගොල්ලන්ගේ එක. දැන් එතකොට මේ රෝගෙටත් ප්‍රතිශක්තිකරණ එන්නතක් හරියට හොයාගන්නකම් අපිට මේ විදියට තමයි ටිකටම යන්න වෙන්නේ. ඉස්කෝල වහයි ටික දවසක් ආය මේ සමාට නිරෝධායනය කරයි ආය හරි ඒ වාගේ එහෙමම තමයි යන්න වෙන්නේ ඉතින්. මොකද මේකට වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. ඔයගොල්ලෝ දන්නව නේද දැන් මේ කොරෝනා COVID-19 කියන්නේ වෛරස් එකක්. වෛරස් වලට බෙහෙත් නෑ ළමයි. ඒක ඉබේම හොඳ වෙනවා. ලොකු දෙයක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද පැපොල රෝගය ගැන? පැපොල කියන්නේ වෛරස් එකක් නේ. පැපොල වෛරසය දැන් මට පැපොල හැදිලා තියෙනවා. මටත් ඇයි. ඒතකොට පැපොල හැදුනාම ඇඟේ මේ බිබිලි දානවා. ඒ බිබිලි පුපුරලා තුවාල හැදෙනවා. හැබැයි ඒක ඉබේම හොඳ වෙනවා. ඒ හොඳ වෙන්නේ කොහොමද? ඒකත් වෛරස් රෝගයක්. මේ වෛරස් එකට විරුද්ධව අපේ ලේවල හැදෙනවා ප්‍රතිශක්තිය කියලා එකක්. ඒතර ප්‍රතිශක්තිය ඇති වෙනකම් ලෙඩේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා. හරි? දැන් එහෙම හොඳ වෙන්න නම් මේ ලංකාවේ ඔක්කොටම COVID-19 හැදිලා එක සැරේ හොඳ වෙන්න පුළුවන්. එහෙම එක සැරේ වෙන්නේ නැහැ. නේද? එහෙම වෙන්න ඕනේ. මේක ඉබේම හොඳ වෙන්න නම් එහෙම වෙන්න ඕනේ. ඒක නිසා මේක ඉබේම හොඳ වෙන්නේ නැහැ. මේකට එක්ක එන්නතක් දෙන්න ඕනේ. ඒතකොට එන්නත් කරනකම් අපිට ඉතින් මෙහෙම තමයි යන්න වෙන්නේ. හරි? ඒතකොට ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නේ එහෙමනම් කිසියම් රෝගයක් වැළඳෙන්න කලින් එහෙම රෝග වැළඳීමේ අවදානමක් තියන අයට දෙන එන්නතක්. දැන් මේ එන්නත දුන්නාම ඒ එන්නත ලබාගත්තු පුද්ගලයාගේ ශරීරයේ ඒ රෝගයට විරුද්ධව ප්‍රතිදේහ කියලා જાතියක් හැදෙනවා. ඒ රෝගේ වැළඳෙන්නේ ආයේ. දැන් අපි බල්ලට පිස්සු බලු බේත් විදලා නම් තියෙන්නේ එයාට ආයේ ජල බේතිකාව හැදෙන්නේ නැහැ.
එතකොට මෙන්න මේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඔයගොල්ලන් ගෙදර බල්ලයා ඉන්නවා නම් බල්ලට බේත් විදපු පොත තියෙනවා නම් බල්ලට බේත් විදින පොතේ බෙහෙත විද්දාට පස්සේ දොස්තර මහත්තයා ඒ බෙහෙත් බෝතලේ දීපු ස්ටිකර් එක ගලවලා අලවනවා. චුට්ටයි ඉන්න බාන මම ඔයගොල්ලන්ට පෙන්නන්න. හරි. ඉන්න බලන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මගේ වීඩියෝ එක පේනවද ළමයි? ඔව් සර්. ඔව් සර්. හරි. ඔයගොල්ලන්ට මගේ අතේ තියෙන බෙහෙත් පොත පේනවා ඇති. බලන්න මේ බෙහෙත් පොතේ ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ බලු පැටියට විදපු ඉන්ජෙක්ෂන් වල ඒ තියෙන මේ බෝතලේ තිබ්බ එන්නත් මේ ස්ටිකර් එක. එතකොට මෙන්න මේ ස්ටිකර් එක ඔයගොල්ලන්ගේ ගෙදර බලු පැටියගේ එන්නත් කරලා තියෙනවා නම් පොතේ අලවල ඇති. එතකොට මේක කියවලා බලන්න. මේ ස්ටිකර් එකේ චූටි අකුරෙන් ගහලා තියෙනවා. පොඩි අකුරෙන් ගහලා තියෙනවා. ජලබීතිකා එන්නත විදුපු එක බලන්න රේබීස් කියලා එන්නතේ නම තියෙනවා. එතකොට ඊට යටින් තියෙනවා මේ කිල්ඩ් වෛරස් කියලා. කිල්ඩ් වෛරස්. කිල්ඩ් වෛරස් කියන්නේ ජලබීතිකා එන්නත හදලා තියෙන්නේ මරපු ජලබීතිකා වෛරස් එක. එතකොට එන්නතේ තියෙන්නේ මරපු වෛරස් එක. හරි? හරි එහෙමනම් ඒ විදිහට ජලබීතිකා එන්නත හදලා තියෙන්නේ මරපු වෛරස් එක. හරි නේද? හරි. මේකේ තියෙනවා මේ ඒ වාගේ ඒවා ගොඩක් තියෙනවා. තව සමහර ඒවා තියෙනවා මෙහෙම. modified virus කියලා එකක් තියෙනවා. හරි. එහෙමනම් ඒක බලන්න ඕගොල්ලන් ගෙදර බලු පැටියෙක් ඉන්නවා නම් එයාගේ පොතේ ඇති. එහෙමනම් දැන් මේ විදිහට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න ශුද්‍ර ජීවීන්ගේ කොටස් යොදා ගන්නවා. හරි. අපි උදාහරණ කියලා මෙහෙම ලියමු. උදාහරණ මෙන්න බලන්න. උදාහරණ කියලා යටින් ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න පෝලියෝ පළවෙනි එක යා තරු දාලා. පළවෙනි තරුව පෝලියෝ ක්ෂය රෝගය පෝලියෝ ක්ෂය රෝගය සරම්ප වැනි රෝග සඳහා සර් යටි යටටද නෑ එකම අදාලා ලියන්න. පෝලියෝ ක්ෂය රෝගයේ සරම්ප වැනි රෝග සඳහා සරම්ප යන රෝග සඳහා අඩපණ කරන ලද ශුද්‍ර ජීවීන්
එන්නත් ලෙස යොදා ගනු ලැබේ. එන්නත් ලෙස යොදා ගනු ලැබේ. ඊට පස්සේ ඊළඟ තරුව කොලරාව ඉන්ෆ්ලුවන්සාව කොලරාව ඉන්ෆ්ලුවන්සාව ටයිෆොයිඩ් උණ යන රෝග සඳහා මියගිය ශුද්‍රජීවීන් එන්නත් ලෙස යොදා ගනී. සුද්ධජීවීන් එන්නත් ලෙස යොදා ගනී. එතකොට සර් ඒ එන්නත් ඇතුලේ ඉන්නේ සුද්ධ ජීවීන්ද? ඔව් ඒක ඉන්නේ ශුද්‍රජීවීන්. දැන් මම මේ පහුගිය දවසක මේ අපේ බලු පැටියට බෙහෙතක් විදින්න ගියා දොස්තර මහත්තයා ළඟට. එහෙම අරන් ගියාම එයා කිව්වා මෙහෙම එකක්. දැන් ඒක රෝගයකට දෙන එන්නතක් ඒක. හරි? එතකොට දොස්තර මහත්තයා කිව්වා දැන් අපි පොඩ්ඩක් මේ බෙහෙත විදින එක ප්‍රමාද කරමු, පරක්කු කරමු. මෙයාට පොඩ්ඩක් මේ අසනීපෙ එන්න වාගේ ඉන්නේ. කියන්නේ මේ වෛරස් එක මෙයාගේ ඇඟේ තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ බල්ලගේ වෛරස් එක ඒ වෙද්දි ඇඟේ තියෙනවා. ඒතර දොස්තර මහත්තයා කිව්වා මෙහෙම එකක්. ඒක මම එයාගේ දොස්තර මහත්තයා ඒගොල්ලෝ රෝග විනිශ්චය කරලා එහෙම කියපු එකක් නේ. ඉතින් මම ඒක හරියටම දන්නේ නැහැ. මේ මම ඕගොල්ලන්ට මේ චුට්ටක් පැහැදිලි කරන්න මේ කියන්නේ මේ සිද්ධිය. ඒතර දොස්තර මහත්තයා මට කිව්වා දැන් මේ ඉන්ජෙක්ෂන් එක ගහපුවාම මෙයාගේ ඇඟට තව වෛරස් ලෝඩ් එකක් යනවා. ඒ කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එකේ තියෙන්නේ වෛරස් එක. එතකොට මේ බල්ලට අමාරුයි. මොකද දැන් වෛරස් අර ඇඟේ තියෙන වෛරස් එකට අමතරව තවත් වෛරස් ලෝඩ් එකක් මෙයාගේ ඇඟට යනවා. ඒකින්ද අපි චුට්ටක් ඉඳලා එන්නත දෙමු කියලා එයා යෝජනා කරා. දැන් ඒකට හේතුව අපි මේ එන්නත් විදියට දෙන්නේ ඇත්තටම එක්ක මැරිච්ච වෛරසේ. එහෙම නැත්නම් අඩපණ කරපු වෛරසේ. අඩපණ කරනවා කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකො ජලබීතිකා වෛරසේ. ජලබීතිකා වෛරසේ කෙලින්ම දෙන්නේ කිල්ඩ් වෛරස්. කිල්ඩ් වෛරස් කියන්නේ මරපු එක දෙන්නේ බල්ලට. මරපු වෛරස් එක තමයි ඉන්ජෙක්ෂන් එක විදියට දෙන්නේ. ඒ මරලා තියෙන නිසා ඒ වෛරස් එක බල්ලගේ ඇඟ ඇතුළේදී වැඩි වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? දැන් අපේ ඇඟ දන්නේ නැහනේ. බල්ලගේ ඇඟේ තියෙන රුධිරය දන්නේ නැහැ මේ මැරිච්ච වෛරස් එකක් තියෙන්නේ කියලා. ඒක නිසා මොකද වෙන්නේ? රුධිරයෙන් අර වෛරස් එකට විරුද්ධව හදනවා ප්‍රතිදේහ. එතකොට ඒ හදන ප්‍රතිදේහ එයාගේ ඇඟේ තියෙනවා ටික කාලයක්. එතකොට ඇත්තම වෛරසය આવොත් මොකද වෙන්නේ? මරපු එක නැතුව හොඳ එකක් ආවොත් දැන් ඇඟේ තියෙනවනේ ප්‍රතිදේහ. එතකොට ඒ තියෙන ප්‍රතිදේහ වලින් අර වෛරස් එක විනාශ කරනවා. ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ ඔය. හරි එතකොට එන්නත විදියට දෙන්නේ එක්ක මරපු වෛරසේ එහෙම නැත්නම් වැඩිම නවත්තපු සජීවී වෛරසේ. එහෙම නැත්නම් වෛරස් වල කොටස්. ඕම ඔය වාගේව තමයි එන්නත් විදියට දෙන්නේ. හරි? ඊළඟ තුන්වෙනි තරුව.
තුන්වෙනි තරුව පිට ගැස්ම ගල පටලය වැනි රෝග සඳහා පිට ගැස්ම ගල පටලය වැනි රෝග සඳහා විෂ හරණය කරන ලද දූලක දූලක කියන්නේ මොනවද කියලා මං කියන්නම් චුට්ටකින්. විෂ හරණය කරන ලද දූලක එන්නත් ලෙස භාවිතා කරයි. එන්නත් ලෙස භාවිතා කරයි. ඊළඟ එක hepatitis B. ඊළඟ තරු ලකුණද? මොකද්ද පුතේ? තරු ලකුණද? අවුන්නේ. ඊළඟ තරු ලකුණද? ඔව් ඊළඟ තරුව. hepatitis B. රෝගය සඳහා hepatitis B රෝගය සඳහා ශුද්‍රජීවී දේහ කොටස් භාවිතා කර ජාන ඉංජිනේරු විද්‍යාවෙන් නිපදවන ලද මොකද සර්? ජාන ඉංජිනේරු විද්‍යාවෙන් නිපදවන ලද එන්නත් භාවිතා කරයි. ජාන ඉංජිනේරු විද්‍යාවෙන් නිපදවන ලද එන්නත් භාවිතා කරයි. right ඊට පස්සේ ප්‍රතිදූලක අනර මං කිව්වේ දූලක කියන්නේ මොනවද කියලා අපි බලමු. දූලකයක් හරි. දැන් දූලකයක් කියන්නේ මෙහෙම එකක් ළමයි. දැන් සමහර ශුද්‍රජීවීන් අපේ ශරීරයට ඇතුළු වුණාම අපි ලෙඩ වෙන්නේ මෙහෙමයි ළමයි. දැන් වෛරස් එකක් හින්දා මොකද්ද වෙන්නේ කියලා මං කිව්වා. මේ බලන්නකො මම පෙන්නන්න චුට්ටක් කතා කරලා ඉන්නවා. මේ දැන් වෛරස් එකක් අපේ ඇඟට ආවම මෙන්න මේමයි හැසිරෙන්නේ. දැන් අපේ ඇඟේ සෛල තියෙනවානේ. මේ දෙන්නේ මගේ ශරීරයේ සෛලය. එතකොට ඊළඟ වෛරස් එකක් එනවා අපේ ඇඟට. මේ දෙන්නේ උන්න COVID-19 වෛරස් එක. COVID-19 වෛරස් එක ආවම මෙන්න මේමයි. මෙයා ඇතුළු වෙනවා මේ සෛලයේ ඇතුළට. මේ වෛරස් එක යනවා අපේ සෛලයේ ඇතුළට. ගිහින් මේ සෛලය ලව්වා. එයාට තනියම හදාගන්න බෑ එයාගේ වර්ගය.
එයාගේ වර්ගය හදාගන්නේ මේ සෛලය ලවා. එතකොට එයා සෛලය ලවා තව වෛරස් දහස් ගාණක් හදනවා මේක ඇතුලේ. එතකොට මේ එක්කෙනෙක් ඇතුළු වුණාම මේක ඇතුලේ වෛරස් දහස් ගාණක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සෛලය ඇතුලේ මේ විදිහට වෛරස් දහස් ගාණක් හැදුනාම මේ සෛලය පුපුරවාගෙන වෛරස් ටික එළියට එනවා. එතකොට ටික දවසක් යද්දී මොකද වෙන්නේ? මේ ධාරක සෛල විනාශ වෙනවා. මේවා විනාශ වෙනවා. දැන් සමහර වෛරස් මෙහෙමයි අපිට හානි කරන්නේ. වෛරස් එකකින් මෙහෙමයි හානිය වෙන්නේ. බැක්ටීරියාවක් ආවොත් අපේ ඇඟට. බැක්ටීරියා හානි කරන්නේ මෙහෙමයි. බැක්ටීරියා වලට පුළුවන් තමන්ගේ වර්ගය තමන්ම හදාගන්න. අපි ඕනේ අපේ සෛල ඕනේ එයාට වර්ගය හදලා දෙන්න. එයා තනියෙන් බෝ වෙනවා. හරි. එතකොට අපි හිතමු මෙන්න මේ විදිහේ බැක්ටීරියාවක් තියෙනවා. මේ බැක්ටීරියාව අපේ ශරීරයේ නැති. දැන් මේ බැක්ටීරියා අර වෛරස් එකේ වාගේ මේ බැක්ටීරියා වෛරස් එක වාගේ අපේ ශෛල හරහා සෛල මගින් තමන්ගේ වර්ගය හදන්නේ තමන්ම වර්ගය හදාගන්න. බැක්ටීරියාව මෙහෙමයි කරන්නේ. බැක්ටීරියාව ශරීරයට ඇතුළු වුණාම මෙයා ශරීරය තුල නිපදවනවා විෂ. විවිධ විෂ රසායනික නිපදවනවා. අපේ ශරීරයේ තුලදී විවිධ විෂ රසායනික නිපදවනවා. මෙන්න මේ නිපදවන විෂ රසායනික ද්‍රව්‍ය මේවට පොදුවේ අපි කියනවා දූලක කියලා. දූලක. මේවට තමයි දූලක කියන්නේ. බැක්ටීරියාවක් ශරීරය ඇතුළට ඇතුළු වුණාම අපේ ශරීරය තුල නිපදවන විෂට කියනවා අපි දූලක කියලා. එතකොට මෙන්න මේ දූලක මේවා විෂ ඉවත් කරලා මේවා එන්නත් විදියට පාවිච්චි කරනවා. විෂ ඉවත් කරලා එන්නත් විදියට පාවිච්චි කරනවා. බලන්න ඕගොල්ලන්ට යකඩ ඇණයක් කැවුනාම, කම්බියනයක් කැවුනොත්, කටු කම්බියකට සීරුනොත් නේද අම්මලා තාත්තලා ගිහින් ඕගොල්ලන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මොකද්ද ගහන ඉන්ජෙක්ෂන් එක? එක්කන් ගිහින් විදිනවා බේතා. පිට ගැස්මට විදිනවා බේතා. පිට ගැස්මට. මේ පිට ගැස්ම කියන්නේ පුතේ බැක්ටීරියා රෝගයක්. එතකොට පිට ගැස්ම එන්නත හදන්නේ මේ දූලක මගින්. මෙන්න මේ කියන ඒ කියන්නේ පිට ගැස්ම බැක්ටීරියාව නිපදවන විෂවල විෂ ඉවත් කරලා තමයි ඒ එන්නත හදලා තියෙන්නේ. ඒවට කියනවා අපි දූලක කියලා. හරි? රයිට්. එවනම් අපි දූලක ගැන පොඩ්ඩක් මේව ලියාගමු ටියුට් එකේ. මේ ටියුට් එක නැති අයට ගන්න පුළුවන් පන්තියෙන්. හරි. අපි දූලක කියන එකට මෙහෙම ලියාගමු. ප්‍රතිදූලක කියන එකට මේව ලියන්න. ව්‍යාධි ජනක බැක්ටීරියා. ව්‍යාධි ජනක කියන්නේ අපිට හානි කරන අය ළමයි. ව්‍යාධි ජනක බැක්ටීරියා මගින් ව්‍යාධි ජනක බැක්ටීරියා මගින් නිපදවන ධාරකයාට හානි කරන බැක්ටීරියා මගින් නිපදවන විෂ නිපදවන ධාරකයාට හානි කරන රසායනික ද්‍රව්‍ය. ධාරකයාට හානි කරන රසායනික ද්‍රව්‍ය දූලක ලෙස හැඳින්වේ.
දූලක ලෙස හැඳින්වේ. මේවායේ විෂ ඉවත් කර මේවායේ විෂ ඉවත් කර ප්‍රතිදූලක නිපදවනු ලැබේ. ප්‍රතිදූලක නිපදවනු ලැබේ. මේවායේ විෂ ඉවත් කර ප්‍රතිදූලක නිපදවනු ලැබේ. හරි. right. ඊට පස්සේ අපි බලමු ළමයි කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. කර්මාන්ත සඳහා. right. දැන් එතකොට මේ ශුද්‍ර ජීවීන් වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්න අවස්ථා අපි කතා කරා. කෘෂි කර්මාන්තයේදී යොදා ගන්න අවස්ථා අපි කතා කරා. ඒ වගේම ශුද්‍ර ජීවීන් වැදගත් වන තවත් ශාස්ත්‍රයක් තමයි කර්මාන්ත. ළමයි අපි මිනිස්සු විවිධ කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. ගොඩාක් ඈත අතීතයේ ඉඳන් සිදු කරන විවිධ කර්මාන්ත වලට අපි ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. බේකරි කර්මාන්තය. ඔව් බේකරි කර්මාන්තය. මොනවද පුතේ? විනාගිරි නිෂ්පාදනය. විනාගිරි නිෂ්පාදනය. තව කොහු කර්මාන්තය. ඔව් උදවපු කිරි නිෂ්පාදනය. මධ්‍යසාර නිෂ්පාදනය. කියන්නේ තව ජීවවායු නිපදවීම. චීස් නිෂ්පාදනය. චීස් යෝගට් මුදවීම. යෝගට් චීස් කොම්පෝස්ට් ඇදීමට. කොම්පෝස්ට් හදන්න ගන්නවා පොහොර හදන්න. ඔව් මෙන්න මේ වාගේ කර්මාන්ත ගොඩකට අපි ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. හයිලයිට් කරගන්නකො මෙන්න මේ ඡේදය. හත්තු නිෂ්පාදනයට. හරි. ආර්ථික ප්‍රතිලාභ සහ පර්යේෂණ කටයුතු සඳහා විවිධ ශුද්‍ර ජීවී මාදිලි භාවිතා කරයි. ඔක්කොම ඕනේ මෙන්න මේ ටික. ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශුද්‍ර ජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිතා කිරීම කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව ලෙස හැඳින්වේ. මේ ටික හයිලයිට් කරගන්න. තොර අපි මේ ශාස්ත්‍රයට කියනවා කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව කියලා. කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව. පහලින් මෙහෙම ලියන්න ඡේදයක් විදියට ශුද්‍ර ජීවීන් යොදා ගන්නා කර්මාන්ත කිහිපයක් පහත දැක්වේ. කර්මාන්ත කිහිපයක් පහත දැක්වේ. අපි ලියමු මෙන්න මේ ටික. ඔයගොල්ලන්ගේ හිස්සිඩේ ලියන්න තිත්තිරි වල මේ කර්මාන්ත ටික කිරි ආහාර කර්මාන්තයට යොදා ගන්නවා. කිරි ආහාර කර්මාන්තය කියන්නේ යෝගට්, චීස්, මුදවාපු කිරි. මෙන්න මෙතන තියෙනවා මේ බටර් කියලා එකක්, මේ පෙළ පොතේ තියෙන එකක්. මේ බටර් කියන එකත් එක්ක මං එච්චර එකඟ නෑ. පෙළ පොතේ තියෙන නිසා ඔයගොල්ලොත් මේක ලියා ගන්න.
නමුත් මෙන්න මේවා යෝගට් මුදෝන් ලද කිරි චීස් මේ කියන කර්මාන්ත වලට අනිවාර්යයෙන් ශුද්‍ර ජීවීන් යොදා ගන්න. ඒතර කිරි ආශ්‍රිත නිෂ්පාදන ජීව වායුව නිපදවීම සර් පහලටද ලියන්නේ? ඔව් පහලට ලියන්න. පහලට ලියලා ඊට මදි නම් අනිත් පැත්තෙන් තව පේලියක් පටන් ගන්න. කොහු කර්මාන්තය ඔව් ඒවල් ලියන්න. මෙතන නැතිව තව තියෙනවා ඒවා ලියන්න. පුතේ මේ ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කියන්නේ කොහු සහ හන කියලා දෙකක් තියෙනවා මෙතන. ඒ කොහු හන ඒවට තමයි ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කියන්නේ. දැන් අපේ මේ ආසන්න ඔයගොල්ලෝ දන්නවා මේ සිල්වර් මිල්ස් නේද අපි පොල් මෝල කියලා කියන්නේ. මේ සිල්වර් මිල්ස් එකේ විනාගිරි හදනවා පොල් වතුරෙන්. ඒතර පොල් වතුරෙන් විනාගිරි හදන්නේ මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලාම. ශුද්‍ර ජීවීන් යොදාගෙන තමයි පොල් වතුරෙන් විනාගිරි හදන්නේ. ලෝකයේ ඈත අතීතේ ඉඳන් තිබ්බ තවත් කර්මාන්තයක් තමයි මධ්‍යසාර කර්මාන්තය. අපි අහලා තියෙනවා නේද බුද්ධ ආගමේ අර නාලාගිරි අතට රාකල 7ක් පොවල තමයි යවුවේ බුදුහාමුදුරුවෝ ඉස්සරහට. එතකොට රා කර්මාන්තයට ශුද්‍ර ජීවීන් යොදා ගන්න. ශුද්‍ර ජීවීන් නැතුව රා හදන්න බෑ. විනාගිරි හදන්න බෑ. යෝගට් හදන්න බෑ. චීස් කියන්නේ තවත් ඒ වගේම ගොඩාක් ඈත අතීතේ ඉඳන් සකස් කරපු ආහාරයක්. ඔය මුදෝපු කිරි ගැන එහෙම තියෙනව නේද? මොනවද අර මේ ළමයි ඔය තියෙන රාමායනේ කියලා නේද? ඔය ඉන්දියාවේ කතාව. ආන් ඊගේ තියෙනව නේද? ඔය වෙන්ඩරු ගැන එහෙම. ඒ කියන්නේත් ඔය මුදෝපු කිරි ඒ වාගේ ආහාර. ඉතින් ඒ විදිහට බලද්දී මේ ශුද්‍ර ජීවී කර්මාන්ත ඈත අතීතේ ඉඳන් තිබිලා තියෙනවා ලෝකේ. හරිද? ලියාගත්තද? හරි සර්. හරි. සර් පොහොර නිෂ්පාදනයත් හරි. ඔව් මේ කොම්පෝස්ට් කියලා ලියන්න. කොම්පෝස්ට් පොහොර නිපදවීම. මේකත් කර්මාන්තයක් විදිහටත් කරනවා. අපි කුෂ් කර්මාන්තයේදී ඕක ලිව්වා. උඩ ටියුට් එකේ. ඒකත් ලියාගන්න ගැටලුවක් නැහැ. හරි අපි ළඟට මේ එකින් එක බලමු මුලින්ම ජීව වායු නිෂ්පාදනය. මේක චුට්ටක් නම් කරගන්න නම් ඒවත් තියෙනවා. අපි මේක සිංහලෙන් නම් කරගමු. මෙතන මේව නම් කරගන්න. මේක කරන්නේ මේ මම කියන්නම් මෙතන මේ පළවෙනි තලයේ මම මේ කියන්නේ මේ මෙතනින් අන්න බෑ බෝඩ් එකට ගිහින් ලියන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මේක ලියා ගන්න මම කියන්නම් මෙතන අමුද්‍රව්‍ය ඇතුළු කිරීම. අමුද්‍රව්‍ය ඇතුළු කිරීම. මෙන්න මෙතන මේ තලයේ තියෙන දන අමුද්‍රව්‍ය ඇතුළු කිරීම. අමුද්‍රව්‍ය ඇතුළු කිරීම. ඊට පස්සේ මෙතනින් එළියට ඊතලයක් ගාලා ජීර්ණයේ අවසන් වූ ද්‍රව්‍ය ඉවත් කිරීම.
ජීර්ණය අවසන් වූ ද්‍රව්‍ය ඉවත් කිරීම. ජීර්ණය අවසන් වූ ද්‍රව්‍ය ඉවත් කිරීම. නම් කරගන්නකො මෙතන මම බෝඩ් එකට ගිහින් ඕගොල්ලන්ට මේක කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතනින් මේ බටෙන් උඩට ඊතලයක් දාලා මේව ජීව වායුව ඉවතට ගැනීම. ජීව වායුව ඉවතට ගැනීම. හරි. එතකොට ඔය ටික අපි බෝඩ් එකට යමු ටක්. right. දැන් මේමයි ළමයි ජීව වායුව නිපද වීමේ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ලංකා ක්‍රමය. දැන් ඔය අපි රූපේ තියෙන්නේ චීන ජීව වායු ජනකයක්. චීන ක්‍රමය. වඩාත් ප්‍රචලිත මේ ක්‍රමය. හරි. ලංකා ක්‍රමය එකක් මම චුට්ටක් කියන්නම්. මම ඉස්සෙල්ලා මේක කියන්නම්. මේක ගැලපෙන්නේ ගොඩක් සත්ව ගොවිපලක් තියෙන තැනකට. සත්ව ගොවිපලක්. උදාහරණයක් විදියට අපේ ගෙදර තියෙනවා නම් හරක් මඩුවක් හරක් අපි කිරි හරක් හදනවනේ. ඒ නැත්නම් අපි ඌරු කොටුවක් ඌරු හදනවා නම් සත්තු අන්න ඒ වගේ තැනකට හොඳටම ගැලපෙන එකක් තමයි මේ ජීවායු ජනකය. ඒතර මේකේ මේ විදිහට පොළවේ හදන ටැංකියක් තමයි මේක. පොළවේ මේ මහා ආරලා හොඳට සීල් කරන්න ඕනේ මේ ටැංකියේ. මෙතන තියෙනවා මේක වැඩි මේ පිටියක් තියෙනවා බලන්න. ඔන්න ඔය විදිහට තමයි මේ ටික තියෙන්නේ. මේ මටේට පස් ඒ කියන්නේ පොළොව යට මේක හදන්නේ. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් අපි හිතන්නකෝ ඕගොල්ලන්ගේ ගෙදර හරක් මඩුව නැත්තම් ඌරු කොටුව ඒක හොදලා හවසට එකතු කරන මල ද්‍රව්‍ය ටික මෙතනින් ඇතුළට දානවා. එතකොට මේ එකතු වෙන ඌරුන්ගේ මල ද්‍රව්‍ය හරකුන්ගේ මල ද්‍රව්‍ය ටැංකියේ මේ පතුලේ තැන්පත් වෙනවා. මේක පිරෙනවාම ටික ඒක තුල. ඊට පස්සේ මේ ජීවායු ජනකය අපි සකස් කරද්දී කලින් හදපු ජීවායු ජනකයකින් අරගත්තු මේ අමුද්‍රව්‍ය ටික මේකට දානවා. අන්නේ අමුද්‍රව්‍ය වල ඉන්නවා එතනින් බටයක් උඩට දාන්න ඕනේ. මේකෙන් තමයි ජීවායු අහකට අරගන්නේ. එතකොට මේ අපි කලින් හදපු ඒවායින් චුට්ටක් අරගෙන දාපුවාම මේකේ ඉන්නවා මෙන්න මේ බැක්ටීරියාව. මෙයාගේ නම මෙතනොකොකස්. මෙතනොකොකස් කියන බැක්ටීරියාව ඉන්නවා. එතකොට මේ මෙතනොකොකස් බැක්ටීරියාව මොකද කරන්නේ? මේ මල ද්‍රව්‍ය අපද්‍රව්‍ය වියෝජනය කරලා හදනවා ජීව වායු. ඒතර ඒ ජීව වායු මේක එකතු වෙනවා උඩ. ඒ ජීව වායු මේ නලයේ දිගේ අපිට අහකට අරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් වෙනම ටැංකියක මේක ගබඩා කරගෙන අපිට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් මේ පැත්තේ මේ මල ද්‍රව්‍ය ටික ටික ජීර්ණය වෙද්දී ජීර්ණය වෙච්ච මල ද්‍රව්‍ය වල ඝනත්වය අඩුයි ළමයි. ඔයගොල්ලෝ බලන්න වේලිච්ච ගොම ටිකක් දිරපු ගොම ටිකක් දිරපු ගොම බර නෑනේ බර අඩුයි. හැබැයි අමු ගොම බරයිනේ. නේද? එතකොට අමු ගොම ටික මේ ටැංකියේ යටට යනවා. ඒවා ජීර්ණය වෙලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? මේ ජීර්ණය අවසන් වෙච්ච ගොම ටික ටික උඩට එනවා. එහෙමයි වෙන්නේ. එතකොට ජීර්ණය අවසන් වෙච්ච ගොම ටික නැත්තම් මල ද්‍රව්‍ය ටික උඩට ඇවිල්ලා මේ තාප්පෙන් අනිත් පැත්තට වැටෙනවා. වැටිලා තවදුරටත් මේක ජීර්ණය වෙනවා. ඒ ජීර්ණය වෙනවා ඔක්කොම උඩට එනවා. ඊට පස්සේ මෙතනින් ජීර්ණය අවසන් වෙච්ච ඒවා අපි අහකට ගන්නවා. ඒක බොහොම සරු පොහොරක්. කාබනික පොහොරක්. හරි? එතකොට මේ ජීව වායුව කියන වායුව මේ ජීව වායුව කියන වායුවේ ප්‍රධාන සංඝටකය ළමයි මීතේන් වායුව. ප්‍රධාන සංඝටකය මීතේන්. අපි යාගේ සංකේතය ලොකු පන්ති වල ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. මෙන්න මේ සංකේතය අපි කියන්නේ CH4 කියලා. CH4 CH4.
ඒතොර මේ තමයි ජීවායුවේ ප්‍රධාන සංඝටකය මීතේන් කියන එක. හරි. හැබැයි මීතේන් විතරක් නෙවෙයි ජීවායුවේ තව වායු ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ ටැංකියේ තමයි අර මල ද්‍රව්‍ය ටික වියෝජනය වෙන්නේ මේකෙන් වායුව එළියට එනවා. මේ ජීව වායුව අපිට පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම අපේ ගෑස් ලිපේ ඉන්ධනයේ විදියට. ඒ විතරක් නෙවෙයි මේ ජීව වායුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අර දැකලා තියෙනවද ළමයි ඔය මේ කඩල කරත්ත වඩේ කරත්ත වල රෑට පත්තු කරනවා පොඩි ලයිට් එකක්. භූමි තෙල් දාලා හුලං ගහලා පත්තු කරන. අන්න ඒක පත්තු කරන්නත් පුළුවන් මේ වායුවෙන්. ආලෝකය ලබා ගන්න පුළුවන්. මේ වාගේ වාසි ගොඩක් තියෙනවා මේකෙන්. නොමිලේම අපිට ලැබෙන වායුවක් මේක. දැන් හොඳම කාරණේ තමයි අපේ ගෙවල් වල තියෙන වැසිකිළියක් උනත් මේ ජීවායු ජනකයක් කරන්න පුළුවන්. ලංකාවේ තියෙනවා ඒ වාගේ. ලංකාවේ තියෙනවා ඒගොල්ලන්ගේ කැන්ටිමේ වැසිකිළිය කෙලින්ම ජීවායු ජනකයක් කරලා ඒකෙන් කැන්ටිමේ යුම් කටයුතු කරන තැන. ඉතින් බොහොම මේ කාර්යක්ෂම බලශක්ති කළමනාකරන වැඩක්. හැබැයි ඒක නෙවෙයි හොඳම කාරණේ ළමයි. ඔයගොල්ලන්ගේ ගෙදර ඉතුරු වන එළවලු ටික, මිදුල අතු ගාලා එකතු වෙන කොළ ටික මේක ජීවායු ජනකයක් හදලා ඒකට දාලා ඒකෙන් පුළුවන් අපිට ජීවායු අරගන්න. ලංකාවේ දැන් තියෙනවා මම පෙන්නන්නම් ඕගොල්ලන්ට ප්ලාස්ටික් ටැංකියක් හරියට වතුර ටැංකියක් වගේ. ප්ලාස්ටික් ටැංකියක් තියෙනවා කෙලින්ම ජීවායු ජනකයක්. එතකොට මේ ජීවායු ජනකයේ ගෙදර ගෙනත් තියලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකද්ද? ගෙදර අතු ගාලා එකතු වෙන කොළ ටික. ගෙදර එළවලු කපලා ඉතුරු වෙන අර රොඩු ටික. ඒ කියන්නේ මේ හොඳේ ටික නෙවෙයි නරක වෙච්ච ටික. නරක වෙච්ච පළතුරු. හැබැයි උයපියව දාන්න බෑ මේකට. ඒකත් මතක තියාගන්න. එතකොට අන්නේ දේවල් ටික මේකට දාලා අපිට පුළුවන් මේකෙන් ජීවායු අරගන්න. හරි? ආර්පිකෝ එකකින් මේ විදිහ හදලා තිනවා මේ විදිහේ ජීවායු ජනකයක්. මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ හරිත හෙටක් අපි අරඹමු. බලන්න. ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදාගෙන ගෙදරට අවශ්‍ය කරන ගෑස් ගෙදරදීම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා ගෑස් වලට යන වියදමත් නිතිපතා ඉතිරි කරගන්න පුළුවන්. දියර කොම්පෝස් පොහොරත් ඒ හරහා නිවසට ලබා ගන්න පුළුවන්. ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකයක් සවිකර ගැනීම කොහෙත්ම අමාරු දෙයක් නෙවෙයි. මුළු තැන් ගේට යාබද තැනක එය සවිකර ගැනීමෙන් වැඩ පහසු වෙනවා. මේ ටැංකිය කොටස් දෙකකින් යුක්තයි. මේ තියෙන්නේ ටැංකියේ කසල පැසවීම සිදුවන පහළ කොටස. නිපද වෙන ගෑස් එකතු වෙන්නේ ටැංකියේ මේ ඉහළ කොටසේ. මුලින්ම ටැංකියෙන් අඩක් ජලය පුරවන්න. එවිට මේ ටැංකියේ ඉහළ කොටස උඩට එසවෙනවා. පැය දෙකක් පමණ නිරීක්ෂණය කරන්න. පැය දෙකකට පසු වෙනසක් සිදු නොවේ නම් කරාමය අරින්න. එවිට ටැංකිය පහළ බසිනවා. දැන් ගොමසා ජලය හොඳින් දේරයක් ලෙස මිශ්‍ර කරගන්න. ඒකකේ පොහොර පිටවන නලය ඉහළට හරවන්න. ඉන් පසු දියකරගත් ගොම මිශ්‍රණය ඒකකයට දමන්න. පසුව ඒකකයත් සමඟ ලබා දෙන උත්පෙරකින් භාගයක් ජලය සමඟ මුසු කර ඒකකයට දමන්න. සම්පූර්ණයෙන් පහළ බැස ඇති ගෑස් පිරෙන ටැංකියට ඉහළින් ජලය පිරෙනතුරු ගොම මිශ්‍රණය පුරවන්න. ඒකකය තුළ වාතය නැති බව තහවුරු කරගත් පසු කරාමේ වසන්න. පසුව ඉහළට හැරවූ කොම්පෝස් පිටවන නලය පහළට හරවන්න. එවිට වැඩි ජලය පිටතට යනු ඇති. දෙවන දිනේ ජලය සමඟ සීනි මිශ්‍රණයක් ඒකකයට දමන්න. උපදේශන පත්‍රයේ හා උපදේශකගේ අනුදැනුම මත ඒකකේ ක්‍රියාත්මක කරන්න. බලන්න දාන අමුද්‍රව්‍ය. ඉවතලන එළවලු පළතුරුවාදී කාබනික අපද්‍රව්‍ය දිනකට දෙවරක්ම ජලය සමඟ එක් කර මෙන්න මේ නලයෙන් ඇතුළට දාන්න. මේ නලය හරහා පැසෙන කසලවලින් ස්වභාවික දියර කොම්පෝස් පිට කරනවා. ගෙවත්තේ පැළවලට මේ තරම් හොඳ පොහොරක් තවත් නෑ. ගෑස් නිපද වෙනකොට මේ ඉහළ ටැංකිය ටික ටික උඩට එසවෙනවා.
මෙන්න මේ කරාමයට නලයක් සවිකර ගැනීමෙන් එකතු වෙන ගෑස් ඔලුතැන්ගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔන්න දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. කුණු කසල ටැංකියට වැටෙනවා. ඒ ඇතුලේ පැසීමෙන් ගෑස් මෙන්න මෙහෙම ඉහළ ටැංකියට එකතු වෙනවා. ඒ අතරේ පහතින් දියර කොම්පෝස්ට් පිට වෙනවා. මෙන්න මේ කරාමෙන් නලයක් කරහා එකතු වෙන ගෑස් මුළු තැන්ගෙට යනවා. ඔබට ලැබෙන ජීවවායුව අනෙකුත් ගෑස් වර්ග වගේ අනතුරුදායක නෑ. ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකය ගෙදර කැලිකසල ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක්. සරුසාර ගෙවත්තක් වගේම ලොකු මුදල් ඉදිරියකුත් ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකය ඔබට ලබා දෙනවා. හරි ළමයි. එතකොට දැන් පොඩි ඇඩ් එකක් දැම්මේ. දැන් මේ විදිහට අපිට පුළුවන් ඕනනම් ජීවායු ජනකයක් ප්ලාස්ටික් වලින් හදපු ඒවාක් තියෙනවා. දැන් ඉස්සර කාලේ නම් මේක පොළවේ හදන්න. ලොකු වලක් කපලා මේ පොළවේ ස්ථිරව මේක ටැංකිය බැඳලා ඉතින් එහෙම හදන්න ඕන. දැන් එහෙම අවශ්‍ය නැහැ. ඔය වාගේ මේ ප්ලාස්ටික් ටැංකියක් විදිහට ජීවායු ජනකයක් අපිට අරගෙන ගිහින් තියාගන්න පුළුවන් ගෙදර. හරි. අපි චුට්ටක් ලියාගමු ජීවායු ගැන මෙහෙම. ජීවායු දි รา පත් වන ශාක හා සත්ව අපද්‍රව්‍ය දි รา පත් වන ශාක හා සත්ව අපද්‍රව්‍ය මත මෙතනොකොකුස් නම දිනව මෙතන මෙතනොකොකුස් පැත්තරේ ජුට්ටා මෙතනොකොකුස් මෙතනොකොකුස් නැමති බැක්ටීරියාව ක්‍රියාත්මක වීමෙන් එම අපද්‍රව්‍ය වියෝජනය වී ජීව වායුව සෑදේ. ජීව වායුව සෑදේ. මෙය දහනය කළ හැකි වායුවක් වන අතර දහනය කළ හැකි වායුවක් වන අතර එහි ප්‍රධාන සංඝටකය මීතේන් වායුව වේ.
වේ මීතේන් ඕනනම් වරහන් ඇතුලේ මේ ඉංග්‍රීසි සංකේත ලියාගත්තට කවන්න ඒක අත්‍යවශ්‍ය නැහැ 10 පන්ති විතර ඔයගොල්ලන්ට මේවා ඉගෙන ගන්න පුළුවන් මීතේන් ගැන වරහන් ඇතුලේ ඕනනම් මීතේන් වල සංකේත ලියා ගන්න CH4 කියලා මීතේන් වායුව වේ ජීවවායුව නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස ගොම ඌරු මල ද්‍රව්‍ය වැනි සත්ව අපද්‍රව්‍ය මෙන්ම කුණුවන එළවලු පළතුරු පිඳුරු කුණුවන එළවලු පළතුරු පිඳුරු වැනි දෑද භාවිතා කළ හැක හරි රයිට් ඊට පස්සේ අපි බලමු ලෝහ නිස්සාරණය කියන්නේ මොකක්ද කියලා ලෝහ නිස්සාරණය දැන් දරුවනේ අපි මේ ලෝකේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ අහලා ඇති අපි පාවිච්චි කරන ලෝහ වර්ග තියෙනවා 80ක් විතර 80කට වඩා වැඩි ගාණක් තියෙනවා ලෝහ මොනවද ලෝහ උදාහරණයක් කිව්වොත් යකඩ රත්තරන් තඹ රිදී ඔව් ඒතර මේ වාගේ ලෝහ වර්ග 80කට වඩා වැඩි ගාණක් තියෙනවා මේ ලෝහ ස්වභාවිකව කොහෙද තියෙන්නේ ළමයි? පොළොවේ යට. පොළොවේ තියෙනවා. මුහුදු ජලයේ තියෙනවා. වැඩි හරියක් තියෙන්නේ පොළොවේ. හැබැයි මේ ලෝහ දැන් උදාහරණයක් විදියට යකඩ ස්වභාවිකව යකඩ විදියටම පසේ නැහැ. යකඩ ස්වභාවිකව පසේ නැහැ.
යකඩ ස්වභාවිකව තියෙන්නේ යපස් කියලා කණිජයක් විදියට. යපස්. අපි කියනවා යපස් කියලා. ඒ කියන්නේ මේ අපේ පොළවේ තියෙන වෙනත් මූලද්‍රව්‍යයත් එක්ක එකතු වෙලා තමයි මෙයා තියෙන්නේ. ලෝහ වර්ග කීපයක් තියෙනවා ඒ විදියටම හම්බෙන්නේ. උදාහරණයක් විදියට රත්තරන් පොළවෙන් රත්තරන් විදියටම හම්බ වෙනවා. පිරිසිදු ලෝහය හම්බ වෙනවා. ගංගා වැල්ලේ තියෙනවා. තිරිවාණ කණිජවල තියෙනවා. ඒ වගේ රත්තරන් ලෝහය ඒ විදියටම හම්බ වෙනවා. ලෝකේ වැඩිම රත්තරන් නිපදවන්නේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්. අපේ ලංකාවේ සමහර ප්‍රදේශවල රත්තරන් නිදි තියෙනවා. මාවේ වැලි වලක් තියෙනවලු. ඉස්සර කාලේ තිබිලා තියෙනවා කියලා කියනවා. ඔයගොල්ලෝ මං කියලා දෙන්න සමහරට. ඔය කිරිඳි වැල නිට්ටඹුවේ බස් වල ගිහින් බලන්න නිට්ටඹුවේ ස්ටෑන්ඩ් එකේ බලන්න බස් වල පිටිපස්සේ ගහලා තියෙනවා රන්වල දෙවි පිහිටයි කියලා. අර බුදු සරණයි දෙවි පිහිටයි කියා ගහන්නේ. ඒ වගේ සමහර බස් බලන්න විශේෂයෙන්ම බලන්න නිට්ටඹුව කිරිඳි වැල බස් වල ගියපු වෙලාවක බලන්න මං කිව්වා කියලා ඔන්න මතක තියාගෙන ගිහින් බලන්න රන්වල දෙවි පිහිටයි කියලා ගහලා තියෙනවා. රන්වල කියන්නේ කිරිඳිවැල පූගොඩ ඒ පැත්තේ තියෙන ගම. ඒ දේවාලයක් තියෙනවලු ඒ. ඒතර මේ ගමට රන්වල කියලා නම ඇදලා තියෙනවා කියන්නේ ජනප්‍රවාදී තියෙන්නේ එහෙමයි. රජ කාලේ රජුරවන්ට රත්තරන් කැණීම් කරපු ගම. රන්වල මේ රන්වල ප්‍රදේශයේ තියෙනවා අතු ගංගාවක්. මං හිතන්නේ ඒක කැලණිගඟේ අතු ගංගාවක් වෙන්න ඕන. එතකොට මේ කැලණිගඟේ මේ අතු ගංගාවේ ගඟ නැමෙන තැනක දැනට අවුරුදු 7-8කට කලින් තමයි රත්තරන් නිදියක් හම්බුණා. ගමේ මිනිස්සු ගෙදර තිබ්බ බෙලෙක් පිඟාන අරගෙන ගියේ රත්තරන් ගන්න. කොහොමද කරන්නේ? බෙලෙක් පිඟාන ගන්නවා වැලි කොට ගාලා වතුර තියලා මේම ඕල්ලනවා. ඕල්ලපුවාම වතුර ටික උඩින් හොදන් යනවා රත්තරන් ඉතුරු. ඒතර ගමේ මිනිස්සෙක් එක දවසකට රත්තරන් පවුමක් විතර ගැරුවලු ඒ දවස්. දැන් කොහොමද කියන්නේ මන් දන්නේ නැහැ. පරණ පත්තර ඕනනම් ඔයලා බලන්න සමාජ ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට මතක ඇති එහෙම සිද්ධියක් රන්වල කියන පැත්ත. හරි? එතකොට ඒ විදිහට මේ පොළවේ රත්තරන් ඒ විදිහටම හම්බ වෙනවා. රන් පිරිසිදු රන් හම්බ වෙනවා. හැබැයි පිරිසිදු යකඩ ලෝකේ හොයන්න නැහැ. පොළවෙන් ගන්න බෑ. තියෙන යපස් විදියට. එතකොට මොකද්ද වෙන්නේ? අපි මේ යපස් අරගෙන මේ යපස් වලින් යකඩ වෙන් කරගන්නවා. යකඩ වෙන් කරගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා නිස්සාරණය. නිස්සාරණය. යකඩ වලට විතරක් නෙවෙයි පොදුවේ ලෝහය අඩංගු පස් වලින් ලෝහය වෙන් කරගන්න එකට අපි කියන්නේ නිස්සාරණය. ලෝහ නිස්සාරණ ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට 10 පන්තියේදී 11 පන්තියේදී ලෝහ නිස්සාරණ ක්‍රම දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ යකඩ නිපදවන හැටි ඉගෙන ගන්නවා 10. 11 දී ඉගෙන ගන්නවා සෝඩියම් නිපදවන හැටි. ලෝහ නිස්සාරණ ක්‍රම දෙකක්. හැබැයි මේ 9 පන්තියේදී අපි මේ කතා කරන්නේ මේ ක්‍රම දෙක ගැන නෙමෙයි. යකඩ නිස්සාරණය කරන ක්‍රමය මේ නම් මතක තියාගන්න එපා. යකඩ නිස්සාරණය කරන ක්‍රමයට කියනවා ඔක්සිහරණය කියලා. ඔක්සිහරණය. විද්‍යාවේදී ඔයගොල්ලන්ට මේවා ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඔක්සිහරණය. ඒ වගේම සෝඩියම් කියන ලෝහය මුහුදු ජලයේ තියෙන. ඒ සෝඩියම් නිපදවන ක්‍රමයට කියනවා විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. දැන් අපි මේ කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි. අපේ පොළවේ පස්වල සමහර ලෝහ තියෙනවා ඊටාම සුළු ප්‍රමාණයක්. විශේෂයෙන්ම ළමයි විකිරණශීලී මූලද්‍රව්‍ය. යුරේනියම් ඊටාම වටිනවා. අපේ ලංකාවෙත් සමහර ඔය මුහුදු වැලි, ඒ මුහුදු වෙරළේ වැලි වල මේ කණිජය තියෙනවලු. යුරේනියම් තියෙනවලු ලංකාවේ. බොහොම වටිනවා මේවා. ඒ වටින්නේ දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඔය න්‍යෂ්ටික ශක්තිය කියලා එකක්. අනාගතේ බල ශක්තිය ලොකු අර්බුදයක් තියෙනවානේ ලෝහ වාගෙම ළමයි. දැන් හිතන්නකෝ දැන් අපි මේ අරගන්නේ අපි කාර් හදන්නේ, අපි වහලවල් හදන්නේ, වාහන හදන්නේ නේද? විවිධ දේවල් හදන්න යකඩ අරගන්නේ මේ පොළොවේන්නේ. මේ පොළොවේ තියෙන ළමයි යකඩ ඉවර වෙනවා කවදා හරි. ඒ වගේම මේ පොළොවේ බලශක්ති උත්පාදක ද්‍රව්‍යත් ඉවර වෙනවා. කණිජ තෙල් ඉවර වෙනවා. කණිජ තෙල් ඉවර වුණාම තව අවුරුදු 200-300කට විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙනවා. යුරේනියම් වගේ වෙන්න පුළුවන් ශක්තිය නිපදවන්න.
අපේ ලංකාවට ළමයි යුරේනියම් වලින් න්‍යෂ්ටික බලාගාර හදන්න තව අවුරුදු මං හිතන්නේ 50ක් 60ක්වත්. න්‍යෂ්ටික බලාගාරයක් හදන්න. නමුත් දියුණු රටවල් මේ වෙදී හදනවා. ඒතකොට මේ බලාගාර වැඩ කරන්න යුරේනියම් කියන ලෝහය ඕනේ. අන්න ඒ වාගේ සුළු ප්‍රමාණයක් පොළවේ තියෙනවා, පස්වල ලෝහ තියෙනවා තියෙනවා. එතකොට මෙන්න මේවා වෙන් කරගන්න පොළවේ ඉන්න බැක්ටීරියා යොදා ගන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. ශුද්‍ර ජීවීන් යොදාගෙන මේ වාගේ සුළු ප්‍රමාණයක් තියෙන ලෝහ වෙන් කරගන්න පුළුවන්. ඒකට කියනවා ජෛව ශීරණය කියලා. ජෛව ශීරණය. හරි? මම මේ පොඩි දැන් මේ බැලුවේ මේ වීඩියෝ එක මට කලින් අරගන්න බැලුණා මේ අය පොඩ්ඩක් මේක බලමු නිකන් මොකද්ද මේ තියෙන්නේ කියලා. Good grammar and spelling are important, but if you want to write essays that inspire, messages that forge brighter connections, මේකේ සිංහල ඒවා තාම නෑ මේ Copper is a වීඩියෝ valuable එක metal පෙන්නන්න. and has been මේ extensively තඹලෝහය mined නිස්සාරණය කරන්න thousands මේක of යොදා years. ගන්නවලු එකක්. Some of the uses of copper metal include piping, heat sinks in මේ computers, තඹ to වලින් stop කරන වැඩ මේ කියන්නේ. heating, cabling, shipbuilding, and as roof coverings. Pure copper metal is rarely found. Usually the copper is found in an ore. Ores contain copper metal, but also other minerals. If the ore contains lots of copper metal, it is a high-grade ore. If it contains low amounts of copper metal, it is a low-grade ore. ඒ There කියන්නේ is more සමහර low-grade මූලද්‍රව්‍ය ore ඉතාම than සුළු high-grade වශයෙන් ore. තමයි තියෙන්නේ. But මේ තියෙන්නේ මේ low-grade ores සාමාන්‍ය can මේ contain less පොළවේ than තියෙන 1% of ඔය copper තියෙන්නේ metal. 100%ක් විතර තමයි මේ සමහර පස්සේ මේ Unfortunately, තඹ due to තියෙනවා the කියන්නේ. extensive mining of copper ore, what do you think is happening to the amount of copper metal that's available for making මෙන්න the මේ වාගේ previously ඉතාම mentioned සුළු products? ප්‍රමාණයෙන් තියෙන ලෝහ Pause, වෙන් think, කරන්න තමයි and continue when මේ ready. කියන ජෛව ශීර්ණය කියන ක්‍රමය යොදා ගන්න. The answer is, the amount of copper metal being produced from ores is decreasing. We need ways of extracting copper from any type of ore, whether it's low grade or not. There are two extraction methods that are being used and that we will continue to use in the future. These include bioleaching and phytomining. Bioleaching is a method of extracting copper metal using bacteria. Some bacteria can live off the energy provided by breaking weak copper sulfur බැක්ටීරියා bonds යොදාගෙන මෙන්න found මේ in විදියට ores කොපර් අයින් and කරගන්න replacing වැඩක් them with වෙන්නේ. stronger ඒ bonds. කියන්නේ දැන් මේ කණිගේ When දැන් මේ bacteria පොළවේ break the තියෙන්නේ bond between the copper metal and the ore, කොපර් සහ සල්ප කියන මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි මේක තියෙන්නේ. ඊටාම සුළු ප්‍රමාණයෙන් මේක තියෙන්නේ. එතකොට මේ බැක්ටීරියාවට පුළුවන්ලු මේ කොපර් වලින් සල්ප අයින් කරන්න. අයින් කරලා කොපර් වෙන් කරන්න පුළුවන් මේක. පිරිසිදු කොපර් වෙන් කරගන්න පුළුවන් කියලා කියනවා මේ ක්‍රමය. pause. හරි එතකොට මෙන්න මේ විදිහට ශුද්‍ර The ජීවීන් correct දාගෙන answer is that when the ලෝහ copper sulfur නිස්සාරණය bond is කිරීමේ broken, ක්‍රමයට අපි කියනවා ජෛව ශීරණය කියලා. හරි අපි පොඩ්ඩක් ලියාගමු මේ ගැන මේව. හරි. මේව ලියන්න. පෘථුවි කබොලේ අපට ප්‍රයෝජනවත් ඇතැම් ලෝහ ඉතා සුළු ප්‍රමාණයෙන් අඩංගුව තිබේ. ඉතා සුළු ප්‍රමාණයෙන් අඩංගු වී තිබේ. එම ලෝහ
වෙන් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්නා අතර එම ලෝහ වෙන් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්නා අතර එම තාක්ෂණය ජෛව ශීරණය මම හයිලයිට් කරා ජෛව ශීරණය ලෙස හැඳින්වේ. ජෛව ශීරණය ලෙස හැඳින්වේ. යුරේනියම් හා තඹ මෙලෙස නිස්සාරණය කරනු ලබන ලෝහ සඳහා නිදසුන් වේ. මෙලෙස නිස්සාරණය කරනු ලබන ලෝහ සඳහා නිදසුන් වේ. හරි. right. කරනු ලබන ලෝහ සඳහා නිදසුන් වේ. හරි පුතේ. ඊළඟට අපිට තියෙන්නේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන කියන කොටස. ඉස්සෙල්ලාම අපි බලලෙමු මේ මම පෙන්නන ඕගොල්ලන්ට යෝගට් හදන හැටි වීඩියෝ එකක්. ගෙදරදී යෝගට් හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. ලෝහ සඳහා මෙවැනි ලෝහ සඳහා නිදසුන් වේ. නිදසුන්. ඔකේ. මෙලෙස නිස්සාරණය කර ගනු ලබන ලෝහ සඳහා නිදසුන් වේ. හරි නේද? ඔව් කියන්න පුතේ. ඔව්. ලෝහ සඳහා නිදසුන් වේ. ලෝහ සඳහා නිදසුන් වේ. කාටද මේ ඇහෙන්නේ නැත්තේ? හරිද? ඇහුණද? ආමන්තද? හරි. ඔයගලන්ට මං යෝගට් හදන හැටි ඉක්මනින් පෙන්නන්නම්. මේ ගෙදරදී යෝගට් හදාගන්න පුළුවන් ක්‍රමයක්. හරි ලේසියෙන් යෝගට් කියන එක හදන්න පුළුවන්. කිරි ලීටර් 2කින් යෝගට් හදන හැටි මේ පෙන්නන්නේ. බලන්න. ඔව් සර්. ඉස්ලාම් කිරි ලීටර් 2 අරගෙන ගන්න පුළුවන් නටනකම්. ඔන්න හැදි ගගා රත් කරන්න කියනවා. රත් කරන අතරම ළමයි මේකට සීනි දාන්න. Tamanට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කර ගන්නත් ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන මේ ජලය ටිකක් වාෂ්ප වෙනකන් ඕම ඉඩ අරින්න කියන්න ඕනේ. ඊට පස්සේ ඉවෙන්ඩ් ඇරලා
සෙල්සියස් 42 43 ඇඟිල්ල දාන්න පුළුවන් තරම් උෂ්ණත්වයේ තියෙනකොට සම්පූර්ණයෙන් මේ සාමාන්‍ය ප්‍රමාණයටම නිමෙන්න දෙන්නේ නැහැ. ඇඟිල්ල දාන්න පුළුවන් තරම් නිමුණාම මේකට කලින් හදපු යෝගට් එක ටිකක් කලවම් කරනවා. මේ පින්නන්නේ ඒක. මේකට කියන්නේ මුහුම් එකතු කරනවා කියලා. ඇයි මේ කියලා අපි අනිත් දවසේ බලමු. මුහුම් එකතු කරනවා ළමයි. ඊට පස්සේ මේක සාමාන්‍ය උෂ්ණත්වයට සීතල වෙන්න දෙන්නේ නැහැ. බලන්න කරන හැටි. මේක හොඳට වහනවා මේ රෙදි වලින්. ඒ කියන්නේ ඇතුලේ උෂ්ණත්වය පිට වෙන එක වළක්වන්න මේ කරන්නේ. ඊට පස්සේ පැය 8ක් 10ක් තියන්නලු. සාමාන්‍ය පැය 6ක් විතර තියෙන යෝගට් හැදෙනවා. පැය 6කට පස්සේ බලපුවාම මේක සෙට් වෙලා තියෙනවා මේ විදියට. ඊට පස්සේ මේක අපි ශීතකරණේ තියන්න ඕනේ. එහෙම නැත්නම් බැක්ටීරියා වර්ධනය වැඩි වෙනවා. ඒ මොහොත අපිට කන්න බැරුව යනවා. හරි. දැන් එතකොට දැන් අපි සාමාන්‍ය වෙළඳ පොලේ ගන්න යෝගට් මේ විදිහට නෙවෙයි හදන්නේ. වෙළඳ පොලේ තියෙන යෝගට් වල ළමයි මේකට දානවා ජෙලටින්. ජෙලටින් කියන එක දාපුවාම ස්වභාවිකව යෝගට් මිදෙන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ ඉබේම මිදෙනවා මේක. නමුත් මේ විදිහට හදන එක අමාරුයි. ජෙලටින් දාලා හදනවට වඩා. මේක තමයි නිවැරදි ක්‍රමේ. හරි. එහෙමනම් අපි මෙහෙම කරමු. මේ කිරි ආහාර නිෂ්පාදනය කියන කොටස අපි ලබන සතියේ කතා කරලා ලියාගමු. තව මේකේ තියෙනවා යෝගට්, චීස්, මුදෝපු කිරි හදන හැටි. නේද? එතකොට ඒවට යොදා ගන්න විවිධ බැක්ටීරියා වර්ග තියෙනවා. අපි ඒ ටික ලබන සතියේ කතා කරලා ලියාගමු. අද මම පාඩම මෙතනින් නවත්තනවා පුතේ. එහෙමනම් ලබන සතියේත් අපි හම්බ වෙන්නේ සෙනසුරාදා 6:00 8:00. ඒතකොට ඔයගලන්ට මේ සුජය ගණන් පන්තියක් තියෙනවා ඒ වෙලාවට. මේ 4 නේද? 4 6 තියෙනවා. ඒතකොට ටියුට් ගත්තේ නැති අයට අපේ මේ පන්තියට ඇවිල්ලා හවස් වරුවල ටියුට් එක අරගන්න පුළුවන්. ගණිතයටත් ඒ විදිහට පන්ති ගාස ගෙවන්න පුළුවන් හවස් වරුවේ. හරි. එහෙමනම් අපි ලබන සතියේ ඉතුරු කොටස කතා කරමු. හරි. හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සර්. හරි.